නැවත වාරයක් ආයිබෝවන් වණක්කම් දවසරේ සියලුම දරුවන්ට අපි පුතේ ගිය සතියේ මගේ ඉස්කෝලේ වැඩමුළුවක් තිබුණු නිසා සහභාගී වෙන්න බැරි වුණා පන්තියට. ඒ කියන්නේ පන්තිය කරන්න බැරි වුණා. නමුත් මේ සතියේදී අපි සුපුරුදු පරිදි පුතේ ඔබට අදාළේ සියලුම කොටස් එක්ක පන්තිය සාකච්ඡා කිරීමටයි පුතේ මම සූදානම් වෙලා සිටින්නේ. මං හිතන්නේ අපේ දරුවෝ ටිකක් අරනේ අපේ දරුවෝ ටිකක් දැන් අනිවාර්යෙන්ම සූදානම් වෙලායි සිටින්නේ අද දවසේදී වැඩ ටික ආරම්භ කිරීම සඳහා. හරි. මුලින්ම අපි බලමු පුතේ මුලින්ම මම පැහැදිලි කරලා දෙන්නම් පුතේ පුංචි සංවාදයකින් පටන් ගමු අපි. 4 වසරේ ළමයින්ට පුංචි සංවාදයකින් පටන් ගමු පුතේ අපේ අද දවසේ වැඩ ටික. හරි. මෙන්න මේමයි තියෙන්නේ පුතේ සංවාද ටික විස්තර කරන්න. ආගන්න අපේ දරුවෝ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා පුතේ. එක්කෙනෙක් A අකුරෙන් ඉන්නවා අනිත් එක්කෙනා පුතේ B අකුරෙන් ඉන්නවා. එක පුද්ගලයෙක් A අකුරෙන් ඉන්නවා අනිත් පුද්ගලයා පුතේ B අකුරෙන් ඉන්නවා කියලා හිතාගෙන ඔන්න පුතේ අපි සංවාදය ආරම්භ කරන්නයි පුතේ සූදානම් වෙන්නේ. සාමාන්‍ය 5 පන්තියේ 4 පන්තියේ ඉන්න ඔබ හොඳටම දන්නවා පුතේ සංවාදයක් කියන්නේ මොකක්ද කියලා. දෙන්නෙක් අතර ඇති වෙන දෙබස. දෙන්නෙක් අතර ඇති වෙන දෙබස තමයි පුතේ සංවාදය කියලා අපි කියන්නේ. සංවාදය කියලා අපි කියන්නේ පුතේ දෙන්නෙක් අතර ඇති වෙන දෙබස තමයි දරුවනේ. ආරේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු පුතේ. අපි වැඩ පටන් ගමු දරුවෝ. අපි වැඩ ටික පටන් ගමු දරුවනේ. මෙන්න මේ විදිහට බලාගන්න. හරි. ඉස්සෙල්ලම මෙන්න ඒ අකුරේ කියනවා. උංගල් பெயர் என்ன. මම හිතන්නේ අපේ දරුවන්ට හොඳට පැහැදිලි මේ දෙමළ අකුරු ටික ලොකුවට තියෙනවා. ඒ නිසා ලියා ගන්න අපහසු වෙන එකක් නෑ. ඔන්න શબ્දය මං ලියුවා පුතේ උංගල් ඊළඟට பெயர் ඊළඟට පුතේ එන්න. උංගල් பெயர் එන්න. මේකේ සිංහල තේරුම මම ලියන්න යන්නේ නෑ දරුවෝ. සිංහල තේරුම මම ලියන්න යන්නේ නෑ. මම විස්තර කරනවා ඔබ තනියෙන් සිංහල තේරුම ලියා ගන්න ඕන පුතේ. උංගල් பெயர் එන්න කියන්නේ පුතේ ඔබේ නම කුමක්ද? උංගල් කියන්නේ පුතේ ඔබේ பெயர் කියන්නේ පුතේ නම එන්න කියලා කියන්නේ පුතේ කුමක්ද? උංගල් பெயர் එන්න ඔබේ නම කුමක්ද? ඔන්න B අකුරේ කෙනා උත්තරේ දෙනවා පුතේ එනදු ඊළඟට பெயர் එනදු பெயர் අපි දාමුකෝ කමල්. එනදු பெயர் කමල්. ඔන්න ලිව්වා එනදු මෙන්න පුතේ பெயர் මෙන්න පුතේ කමල්. එනදු பெயர் කමල් මගේ නම කමල්. හරිද? ඔන්නේ සංවාදී ආරම්භය අපි අරගෙන පුතේ සංවාදී ආරම්භය අපි අරගෙනයි තියෙන්නේ පුතේ. උංගල් பெயர் එන්නේ ඔබේ නම කුමක්ද? ඊට පස්සේ එයා කියනවා එනදු பெயர் කමල් මගේ නම කමල්. එනදු பெயர் කමල් මගේ නම කමල්. ලියා ගන්න පුතේ දැන්. ලස්සනට ලියන්න ඉඩ තියලා පිළිවෙලට
මාතෘකාව දාන්න පුතේ සංවාදය. මාතෘකාව දාන්න පුතේ සංවාදය. සංවාදය කියලා සිංහලෙන් මාතෘකාව දාලා ලියන්න පුතේ ලස්සනට. හැබැයි සිංහල තේරුම ඔබ තනියෙන් ලිවිය යුතුයි. මගේ උදව් නැහැ. උංගල් පෙරෙන්න කියන්නේ ඔබේ නම මොකද්ද? එනදු පෙර කමල් කියන්නේ පුතේ මගේ නම කමල්. එනදු පෙර කමල් මගේ නම කමල්. පටන් ගමු පුතේ. අද අද ඔයගොල්ලන්ට පුංචි කවියකුත් කියලා දෙන්න. පොඩි කවියකුත් කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ කවිය ෂෙයා කරලා පෙන්නන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. අද මගේ පළවෙනි එකක අනිත් පන්ති වලට මම ෂෙයා කරලා පෙන්නලා තියෙනවා පුතේ. නමුත් ඔයගොල්ලේ පන්ති වලට කරේ නැහැ. සමහරක් විට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. අපේ දරුවෝ ටික ගැටලුවක් කරගන්න එපා. මම කොහොමරි උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට ඒක ෂෙයා කරලා පෙන්නලා විස්තර ටික කරන්න පුතේ. ලස්සනට ලියාගන්න කියනවා. ඒ විතරක් නෙවෙයි දෙන්නෙක් අපි අරගෙන මේ සංවාදීය සාකච්ඡා කරලා බලමු පුතේ දෙමළි. බලමු මේ වාසනාවන්ත දෙන්න කවුද කියලා නේ. බලමු අපි කාටද අවස්ථාව හිමිවන්නේ කියලා බලමු පුතේ නේද. කාටද අවස්ථාව ලැබෙන්නේ කියලා අපි සාකච්ඡා කරලා බලමු දෙන්නේ කවුරුද දෙන්නේ ගන්න මම හරි. හරි නේද පුතේ නං? හරි නේද? උංගල් පෙයර් එන්නේ ඔබේ නම කුමක්ද? එනදු පෙයර් කමල් මගේ නම කමල්. ඔගොල්ලෝ කමල් කියන එකම දාලා ලියන්නේ දැනට. හැබැයි මතක තියාගන්න එතන ඔබේ නම සඳහන් විය යුතුයි කියලා. දැනට කමල් කියලා දාලා ලියන්නේ මතක තියාගන්න ඔබේ නමේ සම්බන්ධ විය යුතුයි කියලා මතක තියාගන්න. හරි. හරි. ඔන්න ඊළඟට පුතේ ඒ අකුරේ කියන ප්‍රශ්නයක් ඇහුවා. B අකුරේ කියන උත්තර දුන්නා. ආයිමත් ඒ අකුරේ කියන ප්‍රශ්නයක් අහනවා පුතේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. උංගල් ඔබේ ඌර්ගමේ එදු. හරි. උංගල් කියන්නේ පුතේ ඔබේ. උංගල් ඔබේ. ඌර් කියන්නේ පුතේ ගම. මෙන්න පුතේ එදු. උංගල් ඌර් එදු ඔබේ ගමේ කොහෙද?
ඔන්න ඒකේ සිංහල තේරුම මම ලිව්වා. උංගල් ඌරෙදු ඔබේ ගම කොහේද? උංගල් ඌරෙදු ඔබේ ගම කොහේද? බී අකුරේ කිනා කියනවා පුතේ එනදු මගේ ඌර් ගමේ එනදු මගේ ඌර් ගමේ අපි දාමුකෝ පුතේ කණ්ඩි කණ්ඩි කියන්නේ පුතේ නුවර කණ්ඩි කියන්නේ පුතේ නුවර එනදු මගේ ඌර් ගමේ කණ්ඩි කණ්ඩි කියන්නේ පුතේ නුවර මගේ ගමේ නුවර මගේ ගම නුවර එනදු කියන්නේ මගේ ඌර් ගමේ කණ්ඩි නුවර හරි ඒ සංවාදයේම තමයි පුතේ එතරම් යට තමයි මේ ටික එන්න ඕන ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා ඔයාගේ නම මොකක්ද කියලා ඊට පස්සේ යා උත්තරේ කිව්වා ආයි ප්‍රශ්නයක් ආවා උංගල් ඌරෙදු ඔයාගේ ගම කොහේද කියලා එතකොට යා උත්තර දෙනවා එනදූර් කණ්ඩි මගේ ගම නුවර මගේ ගම නුවර හරි පුතේ උංගල් ඌර් එදු ඔබේ ගමේ කොහේද එනදු මගේ ඌර් ගමේ කණ්ඩි කණ්ඩි කියන්නේ පුතේ නුවර කණ්ඩි කියන්නේ පුතේ නුවර හරි දැන් එහෙනම් මම මේ දෙබසේ තව කොටසක් තියෙන පුතේ ඒකත් සාකච්ඡා කරන්නම් දරුවනේ ඔබට මේක දෙමළ අකුරෙන් ලියා ගන්න බැරි නම් පුතේ සිංහලෙන් හරි ගැටලුවක් නැහැ ලියාගෙන යන්නේ
සිංහලෙන් හරි ගැටලුවක් නෑ පුතේ ලියාගෙන යන්න. දෙමළ අකුරෙන්ම ලියන්න බැරි නම් සිංහලෙන් වුණත් අපේ දරුවන්ට ලියාගෙන යන්නේ පුළුවන් පුතේ. අර නේද? කිසි ප්‍රශ්නයක් නෑ පුතේ. සිංහලෙන් වුණත් ලියාගෙන යන්න පුළුවන්. හරි. ඔන්න ඊට පස්සේ දැන් මුලින් ඒ අකුරේ එක්කෙනා ප්‍රශ්නයක් ඇහුවා. B අකුරේ එක්කෙනා උත්තර දුන්නා. ආයිත් ඒ අකුරේ එක්කෙනා ප්‍රශ්නයක් ඇහුවා. ඔන්න උත්තරේ දුන්නා. දැන් ආයි තව ප්‍රශ්නයක් අහනවා ඒ අකුරේ එක්කෙනා මෙන්න මේම. උංගල් කියන්නේ පුතේ ඔබේ වයස එතனை. உங்கள் வயது எத்தனை? හරිද? உங்கள் வயது எத்தனை? உங்கள் வயது எத்தனை? ඒ කියන්නේ පුතේ ඔබේ වයස කීයද කියලා අහනවා. ඔබේ වයස කීයද? උංගල් වයது එතனை? ඔබේ වයස කීයද කියලා අහනවා. ඒකට ඔන්න B අකුරේ කියන උත්තර දෙනවා පුතේ මෙන්න මේම. එනදු වයදු ඔන්බදු. එනදු වයදු ඔන්බදු. එනදු කියන්නේ මගේ, වයදු කියන්නේ වයස, ඔන්බදු කියන්නේ පුතේ 9. එනදු වයදු ඔන්බදු මගේ වයස 9යි. උංගල් ඔබේ වයදු වයස එතனை කීයද? ඔබේ වයස කීයද? එයා උත්තරේ දෙනවා B අකුරේ කියලා එනදු මගේ, වයදු වයස ඔන්බදු 9යි. මගේ වයස 9යි. එනදු වයදු ඔන්බදු. ලියා ගන්න පුතේ ලස්සනට. හැබැයි සිංහල තේරුම් වල මම උදව් කරන්නේ නැහැ අපේ දරුවන්ට. ඕගොල්ලෝ තනියෙන්ම ලියන්න ඕන පුතේ. හරි. ලස්සනට ලියන්න පුතේ. වෙලාව ටිකක් ගත්තට ගැටලුවක්ම නෑ පුතේ. වැඩේ ලස්සනට කරන්නේ, පිළිවෙලට කරන්නේ, නිවැරදි ලෙස කරන්න පුතේ. හරි. උංගල් ඔබේ වයදු වයසේ එතனை කියන්නේ පුතේ කීයද? උංගල් වයදු එතனை. ඔබේ වයස කීයද? හරි. මම හිතන්නේ බොහෝ දරුවෝ ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. හොඳයි පුතේ. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. එතකොට තවත් කොටස් කීපයක් අපිට බය නැතුව ඔයගොල්ලන්ට වැඩිපුර අධ්‍යයනය කරලා දෙන්න පුළුවන් පුතේ. තවත් වැඩිපුර අධ්‍යයනය කරලා දෙන්න පුළුවන්. හරි නේද? එතකොට ඔන්නේ ඒ අකුරේ කෙනා පිට ප්‍රශ්න 3ක් ඇහුවා.
මේ ප්‍රශ්න තුනට මේ B අකුරේ කෙනා උත්තර දුන්න පුතේ ගැටලුවක් නැහැ. ඔන්න ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. තවත් ප්‍රශ්නයක් අහනවා පුතේ මේ A අකුරේ ඉන්නේ කෙනා. ඒ ආන ප්‍රශ්නය තමයි හරි මම තව විනාඩියක් විතර දෙන්නම්. මට පේනවා සමහර දරුවෝ තාම ලියනවා. ඒගොල්ලන්ට මම වෙලාව දෙනවා පුතේ හරි. ඒගොල්ලන්ට පුංචි වෙලාවක් දෙනවා ලියා ගන්න පුතේ. හරි නේද? එහෙනම් අපේ දරුවෝ ටික ලියලා ඉවරයි. හරි නේද? අපේ දරුවෝ ටික කීප දෙනෙක් ලියලා ඉවරයි. කීප දෙනෙක් ලියලා ඉවරයි. ඔන්නේ විස්තර කරන්න තව එකක් තියෙනවා. තව ප්‍රශ්නයක්. එයා අහනවා තව ප්‍රශ්නයක් පුතේ. උංගල් ඔබේ පාඩශාලේ පාසලේ එදු උංගල් පාඩශාලේ එදු ඔබේ පාසලේ මොකක්ද? ඔබේ පාසලේ මොකක්ද? උංගල් පාඩශාලේ එදු ඔබේ පාසලේ මොකක්ද? උංගල් කියන්නේ පුතේ ඔබේ පාසලේ එදු කියන්නේ පුතේ මොකක්ද? අපි කියමුකෝ අපේ දරුවන්ට දෙමළ අකුරෙන් ලියා ගන්න අමාරුයි. එහෙනම් පුතේ මේ දෙමළ අකුරෙන් ලියන්නේ ඉන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් සිංහල අකුරෙන් શબ્දයයි තේරුමයි ලියා ගන්න. ඒවත් පුළුවන් හරි. ඒවත් පුළුවන් මතක තියාගන්න දරුවනේ. උංගල් ඔබේ හරි පාසලේ එදු මොකද්ද? උංගල් පාඩශාලේ එදු ඔබේ පාසලේ මොකද්ද? උංගල් පාඩශාලේ එදු ඔබේ පාසල මොකද්ද? උත්තර දෙන්නේ මෙන්න මේම. අපේ දරුවෝ ටික චූට්ටක් බෝඩ් එක බලා ගන්න. නැත්තම් ඔබට මේ වාක්‍ය ගොඩනගා ගන්න බැරි වෙනවා පුතේ. පාසලේ නම ඔයගොල්ලෝ තනියෙන් ලියන්නයි යන්නේ. එනදු මගේ පාඩශාලේ පාසල. එනදු මගේ පාඩශාලේ පාසල. ඊට පස්සේ නම ලියන්න ඕන ඔයගොල්ලෝ. එනදු මගේ පාඩශාලේ පාසල නම ලියනවා. නම ලියනකොට පුතේ නම ලියනකොට හරි මේ දෙක ලියා ගන්නකෝ මම කියලා දෙන්නම්. මොන වගේ ක්‍රමද අනුගමනය කරන්න ඕන කියලා දෙන්නම්. ඉස්සෙල්ලා ලියන්නේ එනදු පාඩශාලේ මගේ පාසලේ ගා ජනාධිපති බාලිකා විද්‍යාලය. මගේ පාසලේ රිච්මන්ඩ් විද්‍යාලය. මගේ පාසලේ ඊළඟට සුමංගල විද්‍යාලය. මේ වගේ එක එක නම් වලින් පාසල් තියෙන්න පුළුවන්. මොකෝ මෙතන විවිධ පාසල් වලට යන දරුවෝ ටික ඉන්නවා. හැබැයි අදාගන්න ලේසිම ක්‍රමය මම කියලා දෙනවා. එනදු පාඩශාලේ මෙතන ටිකක් තියාගන්නේ. මෙතන ටිකක් තියාගන්නේ අපි පාසලේ නම ලියන ඇටි මම බෝඩ් එකේ විස්තර කරන්නම්. ඊට පස්සේ ඒක බලාගෙන ඒ තිත්තිරි මත ලියාගන්න. ඒක බලාගෙන තිත්තිරි මත ලියාගන්න පුළුවන් මොකද හරි. උංගල් ඔබේ පාඩශාලේ පාසලේ ඔබේ පාසලේ මොකක්ද? එනදු පාඩශාලේ මගේ පාසලේ
අපි තිත්තිරි ටිකක් තියලා තියෙන්නේ දැනට දැන් පාසලේ නම විස්තර කරනවා එතනින් බලාගෙන තිත්තිරි මත ලියාගත්තාම හොඳයි පුතේ හරි විනාඩියක් දෙන්නම් මේ ටික ලියාගන්න ඊට පස්සේ විස්තර කරන්න මම හරි නේද පුතේ හරි නේද ඔන්න පාසලේ නම ලියන හැටි කියලා දෙන්නම් හරි පාසලේ නම ලියන හැටි පුතේ හරි මෙන්න මේ ක්‍රමේ ඔබ භාවිතා කරන්න පුතේ එතකොට අරිම ලේසියෙන් පාසලේ නම ලියන්න පුළුවන් ඔන්න බලාගන්නේ මෙන්න හරිද මෙන්න පුතේ ගහ හරි පාසලේ නම ලියාගන්නේ මගලිර් මගලිර් කියන්නේ පුතේ බාලිකා විද්‍යාලයම් කියන්නේ පුතේ විද්‍යාලය විද්‍යාලයම් කියන්නේ පුතේ විද්‍යාලය විද්‍යාලයම් කියන්නේ පුතේ විද්‍යාලය මගලිර් මගලිර් කියන්නේ බාලිකා විද්‍යාලයම් කියන්නේ පුතේ විද්‍යාලය බාලිකා විද්‍යාලය අපි කියමුකෝ ඔයාගේ පාසල ජාතික පාසලක් නම් පුතේ ඔයාගේ පාසල ජාතික පාසලක් නම් පුතේ මෙන්න තේසිය ජාතික තේසිය කියන්නේ පුතේ ජාතික කනිෂ්ඨ කියනවා නම් පුතේ කනිෂ්ඨ පාසලක් නම් පුතේ කනිෂ්ඨ පාසලක් නම් පුතේ ඒකම තමයි කනිෂ්ඨ පාසලක් නම් පුතේ මතක තියාගන්නේ කනිෂ්ඨ පාසලක් නම් පුතේ ඒකම තමයි කනිෂ්ඨ හරිනේ කනිෂ්ඨ හරිනේ කනිෂ්ඨ වෙනස් වෙන්නේ නෑ පුතේ කනිෂ්ඨ කියන එක කනිෂ්ඨ කියන එක වෙනස් වෙන්නේ නෑ පුතේ මේ ජාතික වෙනස් වෙනවා තේසිය මගලිර් කියන්නේ පුතේ බාලිකා මගලිර් කියන්නේ පුතේ බාලිකා මගලිර් බාලිකා තේසිය කියලා කියන්නේ පුතේ ජාතික මගලිර් බාලිකා තේසිය කියන්නේ පුතේ ජාතික හරි අපේ දරුවෝ ටික එනං ලියාගන්න ලස්සනටම ලියාගන්න පුතේ නම් පාසලේ නම ඉයලගොඩේ සුමංගලේ විද්‍යාලයම එමෙන්නේ හරි ඒවා දෙමළ අකුරින් නැත්නම් සිංහල අකුරින් විතරක් හරි කමක් නැහැ පුතේ සටහන් කරගත්තට කමක් නැහැ දෙමළ අකුරින් නැතත් සිංහල අකුරින් හරි කමක් නැහැ පුතේ සටහන් කරගත්තොත් බොහොම හොඳයි පුතේ බොහොම හොඳයි හරි දැන් ඔන්න පුතේ මේ සංවාදයේ අවසානයේ කොටස තමයි පුතේ ලිව්වේ දැන් සමහර අය අහනවා සිරිධම්ම විද්‍යාලය
සිරිධම්ම විද්‍යාලය. සිරිධම්ම විද්‍යාලය. දෙමළ අකුරෙන් ලියන්නේ නැතුව සිංහල අකුරෙන් විතරක් සටහන් කරගන්න පුතේ. ආදි. අපි දෙන්නෙක් ගමුකෝ මම මයික් ඔන් කරන්නේ කියන එක න ඔන් කරන්න පුතේ. හරි. මෙලාන් මයික් ඔන් කරගන්න මෙලාන් ඕෆ් කරන්න එපා ඔබ තියාගන්නේ මෙලාන්. හරි නේද? තව එක්කෙනෙක් ගමු අපි මෙලාන් මයික් එක ඕෆ් කරන්න එපා පුතේ මෙලාන්. තව අපි ගන්නවා මෙන්න මෙයා යසින්දි. යසින්දි මයික් ඔන් කරන්න පුතේ යසින්දි. මෙලාන් ඊළඟ එක්කෙනා යසින්දි. යසින්දි හරි මයික් ඕෆ් කරන්න එපා. හරි. මෙලාන් තමයි ඒ අකුර. මෙලාන් තමයි පුතේ ඒ අකුර. යසින්දි තමයි බී අකුර. මෙලාන් ඒ අකුරේ යසින්දි බී අකුරේ. හරි. මෙලාන් ඒ අකුරේ යසින්දි බී අකුරයි. මෙලාන් ආන්න පුතේ ප්‍රශ්නේ. உங்கள் பெயர் என்ன? යසින්දි උත්තර දෙන්න. எனது பெயர் யசந்தி. යසන්දි නේ පුතේ හරියට. දෙවෙනි ප්‍රශ්නේ ආන්න පුතේ. உங்கள் ஊர் எது? எனது ஊர் காலி. உங்கள் வயது எத்தனை? எனது வயது 8. உங்கள் பாடசாலை எது? எனது பாடசாலை சவுத்லண்ட்ஸ். සවුත්ලන්ඩ්ස් මගධ විද්‍යාලය. very good. හොඳයි පුතේ හොඳයි. දෙන්නටම සුබ පතනවා මයික් ඕෆ් කරගන්න හොඳයි. වැඩේ හොඳයි. දැන් ඔන්නේ තව දෙන්නෙක් ගන්නවා අපි මෙන්න මෙයා ජනුදි මයික් ඔන් කරන්නේ ජනුදි ඕෆ් කරන්න එපා පුතේ ඕෆ් කරන්න එපා. හරි. දැන් තව එක්කෙනෙක් ගන්නවා අපි තව එක්කෙනෙක් ගමුකෝ අපි මෙන්න මෙයා ගමුකෝ අපි මෙන්න මෙයා දිනෙලි දිනෙලි තනුලි දිනෙලි. හරි. දිනෙලි කෝ මයික් ඔන් කරන්න. හරි පුතා. ඕෆ් කරන්න එපා. ඕෆ් කරන්න එපා. හරි. මොකෝ ඕෆ් කරොත් ආයෙ ඔන් කරන්න බැරි වෙනවා. හරි. දිනෙලිට මන් දෙන්නේ ඒ අකුර. හැබැයි සිංහල තේරුමත් එන්න ඕන. අර ඉස්සෙල්ලා දෙන්න සිංහල තේරුම කිව්වේ නෑ. සිංහල තේරුමත් එන්න ඕන. හරි. ඊළඟ දරුවට මන් දෙන්නේ පුතේ බී අකුර. පටන් ගන්න එන දිනෙලි. உங்கள் பெயர் என்ன? ඔබේ නම කුමක්ද? எனது பெயர் ஜனுதி. මගේ නම ජනුදී. எனது பெயர். உங்கள் ஊர் எது? ඔබේ ගම කොහෙද? எனது ஊர் තලගහ. මගේ ගම තලගහ. உங்கள் வயது எத்தனை? ඔබේ වයස කීද? எனது வயது 9. මගේ වයස 9යි. உங்கள் பாடசாலை எது? ඔබේ පාසල කුමක්ද? எனது பாடசாலை ගායහලගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලය. විද්‍යාලය පුතේ. ගායහලගොඩ. හොඳයි පුතේ. දෙන්නම මයික් ඕෆ් කරගන්න. very good. බොහොම හොඳයි. දැන් පැහැදිලි නේද පුතේ? ගා ඉහළගොඩේ සුමංගලේ ආදර්ශ විද්‍යාලය. ඕන්නම් පුතේ ආදර්ශ කියන එකට මුන් මාදිරි ගා ඉහළගොඩේ සුමංගලේ මුන් මාදිරි විද්‍යාලය. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි එහෙම කිව්වම දිගයිනේ. අපි කෙටි කරනවා ගා ඉහළගොඩේ
සුමංගල විද්‍යාලයම් ගා ඉයලගොඩේ සුමංගල විද්‍යාලයම් ගා ඉයලගොඩේ සුමංගල විද්‍යාලය කියලා. හරි. දැන් ඔන්න මම කියවනේ කවියක් කියලා දෙනවයි කියලා. ඔන්නේ කවිය අපි ලියාගමු සිංහල අකුරෙන්. දෙමළ අකුරෙන් නෙමෙයි සිංහල අකුරෙන්. මේම. මෙන්න පුතේ නිලා වා නිලා වා ඊළඟට පුතේ නිල්ලාමල් රූලක් ඉඩ තියලා ලස්සනට හරි නිල්ලාමල් ඕඩිවා ඊළඟට පුතේ මලයිමේල් ඒරිවා ඊළඟට පුතේ මල්ලිහෙයිපු කොණ්ඩුවා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා මලයිමේල් ඒරිවා මල්ලිහෙයිපු කොණ්ඩුවා හරි රූලක් ඉඳ තියලා ලස්සනට හරි රූලක් ඉඳ තියලා ලස්සනට දැන් ඔන්න පුතේ මේ දෙමළ ටික මේ තියෙන්නේ දෙමළ ටික පුතේ හරි ඔන්නේ රූල් 3ක් හෝ 4ක් ඉඳ තියලා රූල් 3ක් හෝ 4ක් ඉඳ තියලා මේකේ සිංහල තේරුම ලියාගන්න මම කියනකොට හඳ මාමේ එන්න පළවෙනි පේලිය හඳ මාමේ එන්න හඳ මාමේ එන්න හඳ මාමේ එන්න ඊළඟ පේලිය පුතේ නතර නොවී හානික එන්න නතර නොවී පුතේ හානික නෙමෙයි දුවලා එන්න කියලා දාන්න හරි නතර නොවී දුවලා එන්න නතර නොවී දුවලා එන්න නතර නොවී දුවලා එන්න ඊළඟට පුතේ හරි ඊළඟ පේලිය පිච්ච මලක් අරන් එන්නේ 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 පොඩ්ඩක් ඉන්න පුතේ වැරදුනා පොඩ්ඩක් මේ හඳමාමේ එන්න නතර නොවි දුවලා එන්නේ කන්ද උඩින් නැගී එන්න මකන්න පුතේ ඒක කන්ද උඩින් නැගී එන්න ඊට පස්සේ තමයි එන්නේ පුතේ පිච්ච මලක් අරන් එන්න ඒකයි මම බැලුවේ පොඩ්ඩක් මට එක තැනක මේ වුණා වගේ ඒක ටක් ගාලා දැනුණා මට පුතේ හරි කන්ද උඩින් මලයි මේලේරිවා කන්ද උඩින් අරනේ කන්ද උඩින් නැගී එන්නේ කන්ද උඩින් නැගී එන්නේ අන්තිම පේලියේ පිච්ච මලක් අරන් එන්නේ හඳමාමේ එන්න හඳමාමේ එන්න නතර නොවි දුවලා එන්නේ කන්ද උඩින් නැගී එන්නේ පිච්ච මලක් අරන් එන්නේ හරි නේද පුතේ ඔන්න ආයිත් එකපාරක් කියන්නම් හරි එකපාරක් හරි
හඳමාමේ එන්න නතර නොවි දුවලා එන්නේ කන්ද උඩින් නැගී එන්නේ පිච්ච මලක් අරන් ඉන්නේ. අපි පොඩ්ඩක් මේ සින්දුව බලලෙමු. මම එක්කෙනෙක්ගේ මයික් එක විතරක් ඔන් කරලා තියෙන පුතේ. එක්කෙනෙක්ගේ මයික් එක ඔන් කරලා තියෙන. යා කෑ ගන්න එපා. සින්දුව ඇහෙන්නේ නැත්තම් පැහැදිලි මදි නම් අන්න එයා විතරක් ටක් ගාලා කතා කරලා මට කියන්න. හරි? පැහැදිලි නේද? මගේ අර පළවෙනි වතාව නිසා ඔය ෂෙයා කරලා කරන ඔයගොල්ලන්ට පළවෙනි වතාව නිසා එන්නේ. මෙන්න මෙයාගේ මම මයික් එක ඔන් කරලා තියන්නේ සනුල පුතාගේ සනුල මයික් එක ඔන් කරගන්න පුතේ. සනුල නම් ඒ මොකුත් සද්ද තියෙන්න බෑ පුතේ. හරි? ඔයා තමයි මට පණිවිඩය දෙන්නේ. හරි? මොකක් හරි ප්‍රශ්නයක් නම් සනුල තමයි මට පණිවිඩය දෙන්නේ. ඔන්න ෂෙයා කරන්නම් බලමු අපි. හරි. හොඳයි නේ සනුල හොඳයිද පුතේ? ඔව් සර්. හරි. ඔන්න ඒ සින්දුව අපිත් පොඩ්ඩක් තාලෙට ගායනා කරලා බලමු. මම එකපාරක් කියලා දෙන්නම්. ඊට පස්සේ ගෙදරදී ඔයගොල්ලෝ try කරලා බලන්න පුතේ. හරි? මෙන්න මේම හරි. නිලා නිලා ඕඩිවා නිලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලිගை පුකොණ්ඩුවා නිලා නිලා ඕඩිවා නිලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලිගை පුකොණ්ඩුවා. දැන් සනුලත් මයික් එක ඕෆ් කරගන්නේ. අනිත් හැමෝම මයික් ඕෆ් කරගෙන ඕගොල්ලෝ ගෙදරදී කියන්න ওই තාලෙටම. හරි? මට ඇහෙන්න ඕනේ නැහැ. මමත් මෙහෙ කියනවා. ඕගොල්ලොත් එහෙ කියන්න. හරි? පැහැදිලි නේද? ඔන්න 1 2 3 පටන් ගන්න. නිලා නිලා ඕඩිවා නිලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලිගை පුකොණ්ඩුවා නිලා නිලා ඕඩිවා නිලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලිගை පුකොණ්ඩුවා වට්ටම් බෝල පරදු. එහෙම තියෙන පුතේ මේකේ. හරි? දැන් මෙතන තියෙන්නේ වා කියලා නේද? ඒ වුණාට කවියේ ඉන්නේ පුතේ ඕඩිවා කියලා. පොඩි වෙනස්කම් තියෙනවා. එක ගැටලුවක් කරගන්න එපා. හරිනේ? පැහැදිලි නේද? තේරුණා නේද මේ කවියේ? ප්‍රශ්නයක් නෑ නේද? දැන් ඊළඟ දවසේ දරුවෝ අපේ දරුවෝ ටික ඊළඟ දවසේ ලස්සනට අඳමාමාගේ පින්තූරයක් ඇඳලා පාට කරලා තියාගන්න මේ කවියට යටින්. මේ කවියට යටින් පුතේ ලස්සන පින්තූරයක් ඇඳලා පාට කරලා තියාගන්න. අපි ඉතිරි කොටස් ටික තවත් කොටස් ටික අපි ලබන සතියේදී සාකච්ඡා කරලා දෙන්නම්. තව කොටස් තියෙනවා ඔයගොල්ලන්ට උගන්වන්න. ඒවා ලබන සතියේ සාකච්ඡා කරලා දෙන්නම්. පුතේ ලබන සතියේ එනකොට මෙන්න මේ පින්තූර ටික ගේන්න. මාක් කරගන්න. මෙන්න මේ පින්තූර ටික ගේන්න පුතේ. මේ පින්තූර ටික ඕන. නැතුව කරන්න බෑ. හරි? පළවෙනි එක පන්ති එක පින්තූරයක්. පන්ති එක පින්තූරයක් ඕන. පන්ති එක පින්තූරයක්. ඊළඟට ක්‍රීඩා පිටියක පින්තූරයක්. ක්‍රීඩා පිටියක පින්තූරයක්. ක්‍රීඩා පිටියක පින්තූරයක්. ඊළඟට පුතේ විදුහල්පති කාමරයක පින්තූරයක්. විදුහල්පති කාමරයක පින්තූරයක්. විදුහල්පති කාමරයක පින්තූරයක්. ඊළඟට පුතේ වැසිකිළියක පින්තූරයක්. ඊළඟට වැසිකිළියක පින්තූරයක්. වැසිකිළියක පින්තූරයක්. ඊළඟට පුතේ පුස්තකාලයක්. ඊළඟට පුස්තකාලයක්. අර නේද? පන්තියක්, ක්‍රීඩා පිටියක්,
විදුහල්පති කාර්යාලයක්, වැසිකිළියක්, පුස්තකාලයක්. හරි නේද? මේ පින්තූර ටිකත් එක්ක ලබන සතියේ පන්තියට එන්නේ. හරිද? එහෙනම් අපි ලබන සතියේ මුණ ගැහෙනවා. එතකන් අප සියලුම දරුවන්ට ආයුබෝවන් වණක්කම්. හරිද? නැවතත් ලබන සතියේ අපි හමු වෙමු. හරිද? ආයුබෝවන් වණක්කම්.